පූජනීය සිරිධම්ම ස්වාමින් වහන්සේ උන්වහන්සේ මේ අවස්ථාවේම ධර්මානුශාසනාව සිදු කරනු ලබනවා. උන්වහන්සේ තාම ගෞරවයෙන් බොහොම මෛත්‍රියෙන් පිළිගනු ලබමින් උන්වහන්සේට අපි තාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසේ ධර්මානුශාසනාව සිදු කරන්න. ත්‍රිවන් සරණයි. Samanta Cakkavalesu Vanta Ganchantu Devata Saddhamman Munirajasya Sunantu Sagga Dukkadam Dhammas Savana Kalu Vayam Vadanta Dhammas Savana Kalu Vayam Vadanta Dhammas Savana Kalu Vayam Vadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Arakanta Tattva Kilesarino Somuni Hata Sansara Chakkaru Anjayadi Vicharu අපගේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අපගේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය අවසරයි. ඒ වගේම අද මේ දහම් වැඩසටහන සිදු කරගෙන යන මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අපගේ නායක හිමිපාණන් වහන්සේ ප්‍රදාන කොටගෙන වැඩින අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද ධර්මානුශාසනාවට සම්බන්ධ වෙන ගුණගරුක කාර්මික පින්වත්නි. ඉතින් මේ පින්වත් පිරිස බොහෝම වටිනා කියන ජීවිතයක් ලැබිලා ඒ ජීවිතය තුළ මේ ගෙවන්නේ බොහෝම භාග්‍යවන්ත මොහොතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජීවිතයේ භාග්‍යවන්තම වාසනාවන්ත මොහොත තමයි පුඤ්ඤංචේ පුරිසෝ කය්‍යා පින් කරන මොහොත, කුසල් කරන මොහොත. ඒ හැර අපේ ජීවිතවල පින්වත්නි භාග්‍යවන්ත වාසනාවන්ත මොහොතක් කියලා අනිත් අවස්ථාව ගන්න බැහැ. එතකොට පින් කියනකොට අපි කරන දස පුණ්‍ය ධර්ම වලට අදාළ ඕනෑම පින්කමක් සිදු කරනකොට ඒ හැම අවස්ථාවම බොහෝම භාග්‍යවන්ත. ඒ විතරක් නෙමෙයි. යමෙක් තමන්ගේ ජීවිතයේ දවසේ ආරම්භයේම අද මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට උදේ පාන්දරම මල් පහන් ටිකක් පූජා කරගෙන කෙනෙක් සිල් සමාදන් වෙලා ජීවිතයේ ඒ දවසේ ආරම්භය
අවසානයේ වෙනකම්ම ඒ සීල ප්‍රතිපදාව පූර්ණී කරනවා. ඒ දවසම ඔහුට වාසනාව. මොකද ඔහු දවසම නොකඩෙන දෙයක් ආරක්ෂා කරනවා. ඒ වගේ පින්වත්නි මේ වෙනකම් කරගෙන ආපු පින්කම් සියල්ල භාග්‍යවන්තයි. දැන් කරන පින්කම ඒ වගේම භාග්‍යවන්තයි. ඉතින් අපි හිතුවා අපිට ලැබෙන අවස්ථාවේ තියෙන වටිනාකම මොන වගේද? ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා උන්වහන්සේගේ තියෙන වටිනාකම කියන එක කොයි වගේ කියන කාරණේ මේ පිටපස්සට නියම කරනවා. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සුගතෝ වාදේහි දුර්ලභෝ බුද්ධ ආදෝ ලෝකස්මි දුර්ලභෝ මනුස්සත්ව පරිණාමෝ දුර්ලභෝ කන සම්පatti දුර්ලභා පච්චා දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභෝ සත්පුරුෂ සංසේවය. ඒවා හරි දුර්ලභයි. මේවා දුර්ලභයි කියලා කියන්නේ මේවා එකිනෙකට ගැළපීලා යනවා. බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන මනුෂ්‍ය ජීවිතය සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් නෙවෙයි. ඒකයි වැදගත්. මොකද සමහර තැන්වල සර්වඥයන් වහන්සේ උපමාවල පෙන්නනවා මේ පින්වත් සහනවා. තිරසංගිය සතෙක් වෙලා ඉපදිලා ඒ එක සතා ගානේ අපේ මේ බෙල්ල කතලා අයින් කරපු වෙලේ ගිය රුධිරය එකතු කරොත් ඒ එක සතෙක් කුකුලෙක් නම් කුකුලෙක් වෙලාගේ ජීවිතේ බෙල්ල කපපු වාරවල ගිය රුධිරය එකතු කරොත් සතර මහා සාගරය. එහෙම එන්නකොට සමහර තැන්වල තියෙනවා මේ ලෝකයේ සත්‍යය තමන්ගේ මව මැරිලා අනකු කඳුළු ටික විතරක් එකතු කරොත් එයත් සතර මහා සාගරයට වැටෙනවා. ඒ පෙන්වන්නේ පින්වත්නි එක මවක් නෙමෙයි. එතකොට අපිට තේරෙනවා අපට පින්වත්නි මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එකත් සතර අපායට මිහිලා කොහොමද ලැබෙන්නේ? නමුත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලාවක මේ ජීවිතේ අන්ධ විකල අඳගුළු ඇස් පේන්නේ නැතුව නැති කන් දෙක ඇහෙන්නේ නැති ගතියෙන් යුක්ත නැතුව ගොළුෙක් නොවි කෙලතුළු නොවි යමක් වටහා ගන්න බැරි පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. එහෙමත් නැතුව මේ සියල්ලම ඇතුව අපට උත්පත්ති ලැබුණා කියන විලාව හරියම වටිනා කියන භාග්‍යවන්ත මේක කෙනෙක්ගේ ජීවිතේට උදාපත් වෙනවා කියන එක දීනකින්වත් හිතන්න බැරි දෙයක්. නමුත් ඒ දේ අපිට විලා. එතකොට පින්වත්නි සමහර පුද්ගලයෝ ඉන්නවා අත් දෙකක් නැතුව. අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. එහෙම කෙනෙකුට එයාගේ අවට මැණික්කල් ටිකක් වැටිලා. මැණික්කල් වැටලා තිබ්බට ඒ පුද්ගලයාට මැණික්කල් අහුනන්න බෑ. ඔහුගේ අත් දෙක. ඒ වගේම ඔහුට ඇස් දෙකට පෙනුනට එතෙන් යා ගන්නත් හරිම අමාරුයි කකුල් දෙක.
ඒ වගේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැත්තම් හරියට අද්දික නැහැ. අද්දික නැහැ. අද්දිකෙන් තමයි වැඩ කොටසක් කරන්නේ. කුදිකි යන්නේ තමයි. එතකොට අද්දික නැතුව ඔහුට යමක් අහුල ගන්න බෑ වගේ. අර මැනික් අහුල ගන්න බෑ. හරියට ප්‍රඥාව කකුල් දෙක වගේ. කකුල් දෙක නැති වුණත් අද්දික තිබ්බොත් ඉන්නත් බඩ ගන්නවා යන්න. ආන් ඒ වගේ පිළිතුරු අපේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හරියට නැතුව මේ බුද්ධ ශාසනයේ ලැබුණු වටිනාකම මැනික් ටිකක් අහුල ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම කියන ප්‍රතිෂ්ඨා වස්තු තුන තමයි බුද්ධ ධර්ම සංඝ කියන. අර මුලින්ම සඳහන් කරපු ගාථාවෙන් බුදුගුණ සඳහන් වෙනවා. ආර තත්ත හතත්තාච කිලෝ සාරින් සෝම. මේ බුදුරජාණන් වහන්සේ ක්ලේශයන් කෙරෙන් දුරු වුණා. ඒ වගේමයි ක්ලේශයන් නැති වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සංසාර චක්‍රය නැමැති සංසාර චක්‍රය තමයි අවිද්‍යාව පත්‍ය සංස්කාර සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ ඔය විදිහට ඕක තමයි කැරකි කියන චක්‍රය. ඕක තමයි අපි හැමදාම කරන්නේ. ඔතනින් එහා අපි බිඳුන්නේ නැහැ. අවිද්‍යාව හේතු ඉපදෙනවා ඉපදෙන තැනකට ඉන්පව් රැස් කරනවා. ඉන්පව් රැස් වෙන නිසා නැවත ඉපදෙන්න අවශ්‍ය සිතක් පහළ. ඒවට කියනවා විඥාන කියලා. ඉතින් මේ සිත් ටික හේතුන් අපි ඉපදෙනවා. ඒ සිතක් අල්ලගෙන ඉපදෙනවා. ඉපදෙනකොට ආයත් මේ ස්කන්ධ පංචකයත් එක්ක මෞඛ තුල බැහැ ගන්නවා. මෞඛ හරි දිව්‍ය ලෝක හරි නාම රූප පත්‍ය ඊට පස්සේ නාම රූප හට ගන්නවා. නාම රූප හටගත්ත ගමන් අපිට හට ගන්නවා. ඉන්ද්‍රියන් ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් හය. ඉතින් මේවා හටගත්ත වෙලේ ඉඳන් අපිට ස්පර්ශ වෙනවා. මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඉතින් මේවා ස්පර්ශ වෙනකොට අපිට මොනවද හම් වෙන්නේ? මේ ස්පර්ශ වෙනකොට වේදනාව. වේදනාව හට ගන්නකොට අපිට නැවත නුවණක් නැති හින්දා මේවා තිනට අපි ඇලෙන්න උත්සාහ කරනවා. තෘෂ්ණාව කරන එක අතහරින්නේ දැරිව අපි මේ ලෝකේ හැම දෙයක්ම ග්‍රහණය කරනවා. පාදානය කියලා කියන්නේ හරියට සර්පේ ගෙම්බෙන් දැහ ගන්නවා වගේ තණ්හා කරපු දේ අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ හේතුවෙන් භවයක් රැස් වෙනවා. මොකද කර්ම භවය කියලා. අපි ඒ හේතුවෙන් මොකද කරන්නේ? නැවත අල්ලගත්ත නිසා නැවත රැස් කිරීමක් කරන්නේ. මොනවා හරි දෙයක් සිද්ධ කරනවා. නේද? සිත කය වචනේ ත්‍රිබර මුල් කරගෙන නැවතත් අපි යම් අකුසල කර්ම සිද්ධ කරනවා. කුසල කර්ම සිද්ධ කරනවා. ඒ හේතුවෙන් නැවත අපිට හම් වෙනවා ඊළඟ නැවත භවයක්. ඉතින් මේ විදිහට නැවත ඉපදී යන සංසාරේ ජරා මරණයට පත්වන සංසාරේ බුදුරජාණන් වහන්සේ එන්නේ සංසාර චක්‍රය සින්දා. ඊට පස්සේ පච්චයාදී චාර සියලුම පූජා සුදුසු වුණා. ආනේ නිසා රහසීවත් පවත්න නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ අරහන් කියන තමයි ගාථාවේ සඳහන්. මේ ගුණය ටික බුදුරජාණන් වහන්සේට විරාජමාන වනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට යම් ප්‍රමාණයකින් මේවා තියෙනවා. ඒ වගේම ධර්මය කියලා කියන්නේ බුද්ධ ලෝකේ සමුප්පන්නෝ හිතාය සම්පපානිනම් ධම්මෝ ලෝකේ සමුප්පන්නෝ සුඛාය සම්පපානි.
සියලු සත්‍යයන්ට සැපගෙනත් දෙන දේ තමයි ලෝකෙ ධර්මය. ඒතර මේකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ අමතං දදෝ. මේ ලෝකයේ අමූර්තයේ දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. දැන් දෙවියන් අතර පින්වත් අමූර්තය තියෙනවා. සත්‍යවල අතරත් අමූර්තය. නේද? දිව්‍ය ලෝක ගියාට පස්සේ චාතුම් මහා රාජකීය තාවතින්සය නිද්‍යාවය කුසිතය නිර්මාණරති අරණියපිට වශයෙන් මේ වගේ ආහාරය කියලා කියන අමෘතය කියලා. ඔය අමෘතයේ ආහාරයට ගන්න දෙවියන් කරදරයක් වුණේ ගමන් හොයාගෙන ඉන්න කොහෙද? ධර්මය. ඔයගොල්ලන්ට මතක ඇති සාක්දිනු ආයුෂ අනුභව ආයුෂ ජීවිතය අර දිව්‍ය ලෝකෙන් චිත වෙනකොට මල් කෙනෙක් දිව්‍ය ලෝකෙන් චිත වෙනවා නම් මල් චිත කරන්නේ උපන්දා ඉඳන්ම දාපු මල් ටික ඒ විදිහට තියෙනවා. හැබැයි මරණයට නැත්තම් චිත වෙන්න නම් මල් කරනවා. හැඳුම් පිළිපෙරෙනවා. දාඩිය ගලනවා. ඉන්න ආසනෙ හිටලා ඉතින් මේවා දැනෙනකොට දැනුම් චිත වෙන්න නෑ. සම්ගෙන් දැනගත්ත මම චිත වෙන්න නෑ. දැන් කරගන්න දෙයක් නෑ. යාට දැන් අමුත්‍තික ආහාරයට ගන්න වැඩක් තියෙන්නේ. අමුත්‍තිය තියෙනවා. සම්ගෙන් බය වුණා. බය වෙලා කල්පනා කරා. දැන් කරගන්න යන්නෝනේ කයගාවට ලෝතුලා පුදුරචන කතා කරලා අන්දසික දෙවිය ආතලේ දෙන්නේ පුත්‍රයා කතා කරලා සක්දිවු කාරණා ඉතින් බුදුරජාණන් වහන්සේට හිතවස් අන්දසික දෙවිය ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරලා ඔය කාරණා කතා කරලා පස්සේ බුදුරජාණන් වහන්සේ කැඳවගෙන ඇවිල්ලා කොහින්ද සැනසුනේ? ධර්මයේ. වෙන ලෝකෙ පින්වත් සැනසෙන්න පිසුකේ දෙන්න වෙන තැනක් නැහැ. අපේ හිතට පින්වතුනි යම් සුවය ගෙන දෙනවා නම් ගෙන දෙන්නේ මේ රාගික වස්තු වලින් නෙමෙයි. ඔබ හිතනවා නම් මේ ලෝකේ අපිට හම්බුණු රාගික දේවල්. ඒ වගේම අපට හම්බුණු දේශයේ ඇති කරන ධර්මයන් මුලා කරන ධර්මයන් අනේ මට සැලසීම කියනකොට එකදු ධර්මයක්වත් උඩ සැලසීම කියන්නේ. එහෙම සැලසීමක් ගේනවා නම් පින්වත්නි ඒවා තුළ දුකක් තියෙන්නත් බෑ. හැබැයි ධර්මයේ දුකක් නෑ. ධර්මයේ කවදාකවත් පිළිතුරු නෑ. ධර්මයේ කියන්නේ කොතනද? අතහැරීම තුළ. අතහැරීම තුළමයි පින්වත්නි සැනසීම. ධර්මයේ කියන්නේ ඒකමයි. කෙනෙක් බැන්නා නම් බැනපුදී අතහරිනවා. මෙයා මට බැනගෙන ඒ දේ තමන් ළඟ තියාගත්තොත් අනුවට දුක තියෙනවා. මෙයා මට බැන්නා. මෙයා මට මෙහෙමයි බැන්නේ. මෙයා මට එහෙමයි. මෙයා මට නිකන් නෙමෙයි බැන්නේ අර සතාගෙන පුච්චි. මගේ දෙමව්පිය ටිකටත් බැන්නේ. මගේ දරුවන්ටත් බැන්නේ. ඊට පස්සේ මට ඇනුම් පදච්චි කියලා යමෙක් ඒ දේ අල්ලගෙන තව හිතනවා. ඔහු තුල වැඩෙන්නේ නැවත දුකක්ම මිස සැනසීමක් නෙවෙයි. හොඳට හොයලා බලන්න. හොඳට හෙවුව ඔබට තේරෙනවා කවදාකවත් සැනසීමක් නෙවෙයි ඒක දුක. හිතන්නකො දැන් මම දැනපු කතාව. දැන් මම තවත් කතාවක් ඔබට කියන්නම් රාගික දෙයක්. මේ ලෝකේ අපිට දැනෙන දේවල් නිසා ඇති වෙනවා. ඉතින් මම මේ ගන්න පින්වත්නි මේ උදාහරණයක් වශයෙන්
ඒ ධර්ම කාරණා පැහැදිලි කරන්න. අපි යම් කෙනෙක් මිනිස්සෙක් හොඳව කඩයක් ළඟින් යනවා. මේ කඩයක් ළඟින් යනකොට අපි හිතමු පීසා දෙන කඩයක්. මේ මිනිස්සයා කවදාකවත් පීසා කාලා නැහැ. ඉතින් මේ පීසා එක ගැන මෙයා අහලා තියෙනවා. රසයි මේ විදිහට මේකේ රසයක් තියෙනවා. ඒ වගේම චීස් මේ වගේ. ඉතින් ඒ ආහාරයේ තියෙන ගුණාත්මක පැත්ත කවුරුහරි කියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා යනකොට සුවඳක් දෙනවා. ඉතින් එයාට ඒක පේන්නක් තියෙනකොට එයාට ඇතිවෙනවා අනේ මට පීස් එක කෑවා. එතකොට මෙයා මේ පීසා එක කියන කණ්ඩෝනේ කියලා වෙලාව ඇතිවෙනකොට හිතේ පින්නතුනේ බැඳීම අපිට දුක. ඒ නිසා තමයි මේ බැඳීමේ තියෙන දුක්බර ගතිය නිසා තමයි අපිට හොයන්න වෙලා තියෙන්නේ. ඊළඟට මෙයා නිකන් කන්ටයි මුදලක් දෙන්නේ. මුදල හම්බ කරන්න ඕනේ 1000 2000 ගන්න 2000 ගාන හම්බ කරන්න. හම්බ කරලා අර පීසෙක් ගන්න. දැන් බලන්නකෝ යාට ඇති වුණු ආසාව තුන් වෙලාවට මෙයා ඒක සෑහෙන දුකක් විඳලා. ඒ දුක විඳලා ඒක ලබාගෙන ඔහු ඒක අනුභව කරන්න අරගෙන ඇවිල්ලා අනුභව කරනකොට ඔන්න හපනවා. හපනකොට පින්නතුනේ හපන වාරයක් පාසා මේකට උඩට පහළට මුඛය බලන්න. ඉතින් මේ හොලවනකොට අපිට තියෙන්නේ දැනුම් නැතුණාට දුක්බර ස්වභාවය. හැපෙනකොට තියෙන්නේ දුක්බර ගතිය. වමනයක් වගේ බලවන්නයක් වගේ. ඉන්න අනතුරු ඒක බඩට ගියාම තවත් දුකකට භාජනය වෙනවා. ඉන්න අනතුරු ඒක අපිට සමහර කෙනෙකුට කොලෙස්ටරෝල් තව ටිකක් සමහර කෙනෙකුට ප්‍රෙෂර් සමහර කෙනෙකුට සීනි මෙහෙම රෝගාබාධ රැසක් අපිට ගෙනත් දෙනවා. ඉන්න අනතුරු අපිට මල පහමසෙන් මේවත් පිට වෙනවා. ඒතර මේ ක්‍රියාවලිය තුල ඔබට හිතෙනවා නම් අනේ මේ දේවල් ගොඩාක් සැනසීමක් තිබ්බා කියලා. මුංචි සුළු වෙලාවක තියෙන ආස්වාදයේ තියෙන ගතිය විතරයි රහ දැනෙන වෙලාවේ තිබ්බ ආස්වාදමේ ගතිය විතරයි. හැබැයි ඒකත් නිත්‍ය නෑ වෙනස් වෙලා. ඒ නිසා පින්වත්නි බලන්න ඔබ හිතලා හැම වස්තුවක් තුලින්ම ඔබට අවසානයේ වැඩිපුර ඉතුරු වෙලා තියෙන දුකක්ම මිස සැපයක් නෑ. සැපයක් කියලා දෙයක් හැම දෙයක් තුළම තිබුණා නම් බුදුරජාණන් වහන්සේ සියලුම දේවල් අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ කරනකොට සියලුම ලෞකික ධර්මයන් දුකයි කියලා පින්නන්නේ. සියලුම දේවල් දුක්ඛ සත්‍යයට යටයි. යටත් නොවන එකදු ධර්මයක්වත් නැහැ. ඒ නිසා පින්නතුනි අර මං කිව්වේ ධර්මයේ කියලා කියන්නේ සැප දුන්න දෙයක්. අමුත්‍ය කියන්නේ. සත්‍ය උදට පවා සැනසීම ගෙනත් දුන්නේ. ධර්මයේ වෙනුවෙන් කැප කරපු කාලේ. ඒ වගේම අර ධර්මයේ අහලා ගෙනත් දුන්නු සැපය ඒ වගේම බුදුරජාණන් වහන්සේ බැලුවා මේ දෙවියන් සත්දෙවියෝ පෙර කරපු පිනක් තියෙනවා. පුතන හරි පිනක්. බලනකොට දැක්කා පෙර ජීවිතයක මල් ටික තිබිලා තියෙනවා පූජා කරනවා. ඒක පූජා කරන්නේ ආන්නේ පූජා කරලා ඉවර වෙච්ච මල් ටික නැවත පාරක් පැන් ටිකක් කියලා පිළිවෙලට හදලා පූජා කරලා තියෙනවා. ආන්නේ කියන ඉස්මතු කරලා බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ ලබන. අර යා මරණකොටම ශක්තිය. ශක්තියකට මරණකොට මන්නර දීර්ඝායුෂවා කියන කීමත් නැවත දිවි ලෝකෙට. දැන් බලන්න පින්වත්නි මේක සැනසෙන්න වෙන තරක් කාටවත් නැහැ. ඒ නිසා රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න නිවන එකම තැන පිළිතුරු විතරයි.
ඊළඟට පෙන්නනවා සම්පූර්ණෝකේ සම්පන්න පුඤ්ඤක්ඛිතං. අපි සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ආදී මෙහෙම කියාගෙන ගිහිල්ලා ආවුනේයෝ පාවුනේයෝ දකින්නේයෝ අංජලි කරණීයෝ අනුත්තර පුඤ්ඤක්ඛිත ලෝකසාස. අනුත්තර පුඤ්ඤශේෂ්ඨේ කවුද? මහා සංඝරත්නය. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිත පිණිස පහළ වුණා. ධර්මයේ සංග්‍රහයට සැක විනක් දෙන්න දෙන්න. ඒ වගේම අනුත්තර පුඤ්ඤක්ඛිත මේ ශ්‍රේෂ්ඨ අතර ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ පිටුනේ අපේ ජීවිතයට ධනෙ උපදවා ගන්න තැන. සමහර ශ්‍රේෂ්ඨ තියෙනවා වෛද්‍ය ශ්‍රේෂ්ඨය. සමහර ඒවා තියෙනවා වෙළඳාම් ශ්‍රේෂ්ඨය. හැබැයි සමහර ඒවා තියෙනවා කෘෂිකර්ම ශ්‍රේෂ්ඨය. මේ කිසිම එකක් අනුත්තර නැහැ. මේවා අපිට ධනෙ විතරයි ගෙනන්නේ. ඔබ වෛද්‍යවරයෙක් හැටියට හැකියාව කරනවා කියන්නේ ඔබට ගෙනල්ලා දෙන්නේ වෙන මොනවද? ඔබට ගෙනල්ලා දෙන ධනෙ. ඒ වගේම ඔබ හිතන්නකෝ ඔබ කුඹුරු කරන කෙනෙක් නම් අපි දන්නවා විදේශ රටවල ඔස්ට්‍රේලියාවේ ලංකාව අපි තුමේ කෙනෙක් කුඹුරු කරනවා මෙයාට අස්වැන්නක් වෙනවා. නමුත් මේ අනුත්තර පුඤ්ඤක්ඛිතං කියලා කියන්නේ මේ ලෝකෙ උත්තරීතරම පිනක් වෙනවා දෙන්නේ සමක්කම තියෙන මේ මහා සංඝරත්නය. ඒක පේනවා අපගේ කාශ්‍යප මහරහතන් වහන්සේ දින දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා කාශ්‍යප මහරහතන් වහන්සේ දැරුවා මේ විලාගෙන දැක්කා කුඹුරක් ළඟ ඉන්න නැහැ. කුඹුරක් ළඟ ඉන්න නැහැල්ල දැකලා මෙයා මට උපකාරයක් කරනවා. ඒ තමයි මෙයා හිතනවා හොඳට විනය. ඒ වගේම මේ තැනිත් එක්ක මේ දේවල් මට පූජා කරගන්නවා. ඒ නිසා මම පිළිපාතික මට හොඳට මේ කාන්තාව සත්‍යයෙන් ගම පූජා කරනවා. මෙයාට බොහෝ අල්ප ආයුෂ තියෙනවා. වැඩි ආයුෂයක් නෑ. ඒ නිසා මෙතුමියගේ ජීවිතය සලසන්න නම් මම පිළිපාත වැඩිම වඩින්න ඕන කියලා මහරහතන් වහන්සේ තීරණය කළා. මහරහතන් වහන්සේ තීරණය කළා පිළිපාත වැඩම කරාට පස්සේ අර කාන්තාව කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා හදලා තිබ්බ වෙනද මේකෙන් පූජා කරගෙන ඉතින් මෙතුමියගේ වයසන් බොහෝම පිරිහිලා තිබේ. අර දැක්කා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ත්‍රිශාසනයේ ඉතින් මෙතුමිය එදා දක්ෂ කියනවා. අර පිනමතක් කළා ඉපදෙනවා ඒ ලෝකේ නම ලාච. මේ දෙවුම බැලුවා දැන් මම ගිහිල්ලා ඉන්නේ දිව්‍ය ලෝකෙ. මොකක්ද කියන්නේ? ජීවිත කාලේ හිටියා හරියට පිනක් කරගන්න බැරුණා කාශ්‍යප මහරහතන් වහන්සේට කරගත්ත මෙන්න මේ පූජාවේ නැත්තම් මේ දානමේ පින්කමේ කුසලාන සංස ධර්මී බලයෙන් තමයි. දැන් මෙතුමිය මොකද කරේ?
දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නිකන් කියන්නේ පිනක තියෙන වටිනාකම දැනගෙන මෙතුමිය කාශ්‍යප මහ රහතන් වහන්සේ අවදි වෙන්න කලින් මිදුනම දේව ලෝකෙ අමදලා පෑන් තියලා කාශ්‍යප මහ රහතන් වහන්සේට කිසිවක් කිරීමට ඉඩ නැතුව සියල්ල කරලා මෙතුමිය යනවා. මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කරන්නේ දුප්පත් කෙනෙක් වෙන්න කියලා. දින ආලෝකයේ වාගේ වැටිලා තියෙනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ දකින්නට මේ ආලෝකයේ දැකලා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒකට තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ මම දන්නේ දෙවතුර මම තමයි මේ විදිහට ටිකකින් විලඳා දාන පූජා කරපු නැහැ මම දැන් දිවි ලෝකේ මට පින්න ඕනින්ද මම පින් කරනවා මේ වෙලාවේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ දෙවඟනට ඒ අවස්ථාව දෙන්නේ නැතුවට අඬනවා තවත් කෙනෙකුට ඒ පින කරගන්න ඉඩ දෙන්න කියලා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉතින් බලන්න පින්වත්නි ඒකයි මේ ලෝකයේ තියෙන උතුම්ම ප්‍රතිෂ්ඨා වස්තු තුන මේ බුද්ධ ධර්ම මෙන්න මේ ප්‍රතිෂ්ඨා වස්තු තුන පින්වත්නි අපි අතහැර ගත්තොත් අපිට අල්පව හම්බෙන්නේ නැතිම දේ තමයි ඔය තුන දේශීකට මඟ කරගන්නවා කියලා කියන්නේ ජීවිතේට එකතු කරගන්න තියෙන කුසල ධර්මය එකතු කරගන්න නැතිකම. වෙන මොකක්ද නෙවෙයි. ලෞකික වශයෙන් ළඟා කරගන්න තියෙන දේම ලෝකෝත්තර වශයෙන් ළඟා කරගන්න තියෙන ධර්මයන්ට කෙනෙක් යොමු වෙන්නේ නැත්තම් අන්නේ තමයි මගහැරෙන්නේ. ඒ නිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොච්චරම් වටිනවද කියන්නේ. බුදුරජාණන් වහන්සේ හැඳින්වන්නේ පිළිතුරු අච්චරිය මිනිස්සු. මම අද බුදු ගුණ වල ආනිසංස මොහොතේ බුදුරජාණන් වහන්සේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. බුදු ගුණ වල ආනිසංස කීපයක් මම මේ පින්වත් පිළිසෙත් කරනවා. මොකද බොහෝ පිරිස් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මානසිකාර කිරීම අතහරිනවා. මේ අතහරිනවා කියන එකෙන් බොහෝ ධර්මදේශකයන් වහන්සේලා බොහෝ පිරිස් මෙහි වටිනාකම හැලුවට ලක් කරනවා. සමහර අය මේක සමථ භාවනාවක් මේක පින්නතුනේ නිවන් දකින්න පුළුවන් කමක්. ඒක තියෙන්නේ ඥානවන්තයා අතේ මිසකවා මෝඩයා අතේ නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පඤ්ඤාවන්තස්ස අයං ධම්ම. මේ ධර්මයේ තියෙන්නේම ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයාට තමයි මේ ධර්මයේ නිසියාකාර ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට මේ ධර්මයේ ග්‍රහණය කරගන්න බැහැ. තේරෙන්නේ නැහැ. ප්‍රඥාවත් එක්ක මුසු වෙලා යන ජීවිතයක ධර්මයේ මාර්ගය. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් වුණාට එහෙම කියන්නේ ඔහු ධර්මයේ නොදන්න නිසා. ඔහු ධර්මයේ දන්නේ නැහැ. ධර්මයේ දන්න කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ මානසිකාරය කිරීමේ වටිනාකමක් මිසකවා නොවටිනාකමක් කිසිම දවසක තියෙන්නේ නැහැ. ඒක වටිනවා කියන්නේ. මොකද වටින්නේ මේ ගුණ මානසිකාරය කරන්න හැමදාම අපිට ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ අරහන් කියලා හිතන්න පින්නතුනේ. සාමාන්‍ය මිනිස්සු වෙනුට අපිට අරහන් ගුණ හිතේ මේ තන විදිහක් නෑ. ඒ නිසා
වඩා වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේට පෙන්නපු එක කාරණයක් තමයි අච්චරිය මනුස්ස. ආශ්චර්ය මනුස්ස. මේ ලෝක මනුස්සය එක් මනුස්සය අපි මනුස්සය වුණාට අපි අච්චරිය මනුස්සයෝ දෙවිවරුත් ඉන්නවා. අච්චරිය දෙවියෝ කියලාත් නැහැ. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර්ය නොකරම බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. සමහර වෙලාවක ප්‍රාතිහාර්යයෙන් පහළ ප්‍රාතිහාර්ය පෑවත් නැතත් සම්බුදු පියාණන් වහන්සේ ආශ්චර්ය නිසා අච්චරිය මනුස්ස. මම එක කාරණයක් මේ පිළිබඳව එක්තරා දෙවි කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේ දැහැද කණ්ඩායම බුදුරජාණන් වහන්සේගේ කුසමනින් ඉන්ද්‍රක්මිය බුදුරජාණන් වහන්සේ කොච්චර උසයිද බුදුරජාණන් වහන්සේගේ සිරස බලන්න ඕන කියලා සිතුවිල්ලෙන් සිරස බලනවා බලනකොට පින්නතුන් බුදුරජාණන් වහන්සේ උසයි හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පමණයි ඒ බ්‍රහ්මයා ගිහිලා ඊට වඩා උසයි කියලා ඊට වඩා ටිකක් උඩට ගිහිලා බැලුවා බුදුරජාණන් වහන්සේගේ සිරස මොකද ඒත් බුදුරජාණන් වහන්සේ උසයි සිරස තියෙන්නේ සිය මුදුන හරිය තියෙන්නේ නැවත බ්‍රහ්මයා ගිහිලා උඩට ගිහිලා බැලුවා බලපුන් තවත් උසයි මේ උස ටික ටික බ්‍රහ්මයා යන ප්‍රමාණයට වඩා උසයි එන්නත් මේ ලෝක කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සිරස බලන්න බෑ සිරස. එහෙම කිසිම කෙනෙකුට දැනෙන්නේ ශක්තියකුත් නෑ. දැනෙන්නේ ශක්තිය. එහෙම ප්‍රාතිහාර්යයක් නොකර එහෙම වෙන්නේ ආශ්චර්ය ලක්ෂණ. කොහොමද ආශ්චර්ය? ආය අමුතුවෙන් මේ දේවල් කළ යුතු නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල සිනහ පහල කරනකොට විශේෂ අවස්ථාව සතර දළදා වහන්සේලාගෙන් බුදුරැස් මාලාවක් පිළිදෙනවා. ඒක ආශ්චර්යයි. කවුරුවක් කරනවා. ඒක වෙනදේ. බුදුරජාණන් වහන්සේට ඕන නම් ඒක නවත්තන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරා අභිධර්ම දේශනාවක් සත්‍යයෙන් වස්කාරී දිව්‍ය ලෝකේ. එතකොට පූජාව දේවාදිරෝහණ පූජාව මේ ලෝකයේ අසිරිමත්ම පූජාවක් නේද? සාධ්‍යමික පවන් සලනවා. එහෙම බ්‍රහ්මයෝ ශේෂත්ව සෝනවා ඒ වගේම පුඩු සලනවා දෙවියන් වීණා වාදනය කරනවා නටනවා ගයනවා ඉතින් මේවා දකින්නවා පිළිතුරු තිරිසන්ගේ සතහක් මේවා ආශ්චර්ය දේවල් දැන් බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා මේ දේශනාව පිළිතුරු යම් කෙනෙකුට දැනෙන්න ඕනේ ඒ සීමාවෙන් එහා නෙන්නේ මේ ප්‍රමාණයෙන් දැන් ඇහෙන්න ඕනේ එතෙන් දෙනකම් ඇහෙනවා ලක්ෂයක් ඉන්නවා 10000ක් ඉන්නවා 10000ක් ඉන්නවා ඒ කාලේ පිළිතුරු මයික් තිබුණේ ස්පීකර් බඳලා තිබ්බේ නැහැ ඕගොල්ලන් දැන් හිතනවාද අද කාලේ ස්පීකර් මයික් තිබ්බා කියලා නේ බණ අහන්න ආවම පිළිතුරු ලක්ෂ ගණන් ඇවිල්ලා තියෙන මිනිස්සු එහෙමයි දෙවරුත් ඉඳලා තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන ඔය හරි පුදුමයි. සමහර වෙලාවට පින්වතුනි අපි අහනවා මේවා දැනගන්න එක පුඩා හොඳයි. දැන්
ඒ කාලේ හැටියට ආගම් ගොඩාක් තිබ්බා. භාෂා ගොඩක් තිබුණා. විවිධ භාෂාවල පුද්ගලයෝ ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ භාෂාවෙන් ධර්ම දේශනා කරා. නෑ හිතන්නවත් ඒක. එහෙම දෙයක් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන පාලි භාෂාව. ඕගොල්ලන් හොඳට දැකලා තියෙනවා අද කාලේ ඔය විදේශ රටවල එහෙම මීටින් විවිධ රැස්වීම් සභාවල ලෝක නායකයින් එහෙම එකතු වෙලා කරන එකතු වීම් වල කරන සාකච්ඡාවලදී විවිධ භාෂාවල ඇවිල්ලා එකතු වෙලා කතා බහ කරනවා. සමහර දේශනාවක් කරනකොට යම් ජාතිකයෙක් යම් භාෂාවකින් බොහෝ අය ටෙලිෆෝන් වගේ දේවල් කාදේ ගහගෙන ඒ දේශනාව අහනවා. එතකොට පින්වත්නි එයා කරන්නේ වෙන භාෂාවකින් හැබැයි සියලුම දෙනාගේ ධර්ම දේශනා මේ දේශනාව අහගන්න ඇහෙනවා. තේරෙන්නේ නැති අයටත් තේරෙන්නේ දැනගන්න පුළුවන්. මොකද එයා කරන්නේ එක භාෂාවකින් දේශනාව කරන කෙනා. ඒ භාෂාවෙන් අහන අයට පරිවර්තනය කිරීමේ තාක්ෂණික හැකියාව අද විහිවිලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික යන්ත්‍රවලට බොහොම පුළුවන් වුණා නම් සර්වඥතා ඥානය කියලා කියන්නේ මේ ලෝකේ සියල්ල දන්නා නොවන සියල්ල අවබෝධ කරනා උත්තමයා උන්වහන්සේ පාලි භාෂාවෙන් දේශනා කරනවා. අපි සංසාරේ පුරාවට පින්වත්නි බොහෝ දුරට නිවන් දකින්න යන පිරිසක් නම් අපි පාලි භාෂාවට අදාළ ධර්මයන් දිනු කර පුජ්‍යල බවට පත් වෙලා ඉන්නේ. ඒ ධර්මය අවබෝධ කරගන්න සුදුසු ඥානින් ඇති පුජ්‍යලයන් කියලා අපි ඉන්නේ. එතකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අතීත සංසාරේ පුරුදු කළා වූ අපේ පාලි භාෂා ඥානය බුදුරජාණන් වහන්සේ කිරු පාරමී ගුණ මහිමේ ඒ වයිස්මතු විලා එනවා පින්වත්. එහෙම ඇවිල්ලා සමහරවිට පාලියෙන් තේරෙනවා. සමහරුන්ට පින්නතුනි පාලි භාෂාවෙන් දේශනා කරාට ඒ භාෂාවෙන් යුතු ඇහෙනවා පින්වත්. යාළගේ භාෂාවෙන් යුතු ඒත් ඇහෙනවා. ඒතර මේවට කියන ආශ්චර්ය ධර්ම. නමයි සේවිසී දේවයි මේ නිසා ආශ්චර්ය මනුස්සු ඊළඟට කියන දුර්ලභ පුජ්‍යලෝ පහතු බව මේ ලෝකේ දුර්ලභ පුජ්‍යලෙක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන එකම කෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ. අපිට දුර්ලභයි කියලා කියන්නේ. ඔබට කියලා දෙන දුර්ලභ කියලා. නෑ. බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි. අනිත් බුදුරජාණන් වහන්සේලා දෙනම එකපාර පහළ වෙන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේලා දුර්ලභ? බුදු කෙනෙක් නියත විවරණ අරගෙන ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමිණෙන්න සාරාංශික ලක්ෂයක් පාරමී පුරන්න. ඒ නියත විවරණ ගත්තට පස්සේ නියත විවරණ ගත්තේ නැත්නම් පිළිගන්න. ඊට කලින් සොලසාසංග කල්පලක්ෂය පාරමී පුරන්න. මනෝපනිදානය අසංකේය 7යි වාපනිදානය අසංකේය 9යි. එතකොට අසංකේය 16යි අපේ බුදුරජාණන් වහන්සේ විවරණ අරගෙන සාරාංශික කල්පලක්ෂය. එතකොට 20 අසංකේය කල්පලක්ෂය පාරමී. සමහර බුදුරජාණන් වහන්සේට නියත විවරණ අරගෙන 8 අසංකේය කල්පලක්ෂය පාරමී. 8 අසංකේය. එතකොට පින්නතුනේ ඔක්කොම පාරමිතා පුරන්න වෙනවා 24 අසංකේය කල්පලක්ෂය. සමහර බුදුරජාණන් වහන්සේලා තියෙනවා නියත විවරණ අරගෙන 16 අසංකේය කල්පලක්ෂය පාරමී පුරන්න නියත විවරණ අරගෙන. එතකොට 16. එතකොට
මනෝපය වාක් නිදාන එකතු කරාම 32ක් වූ අසංඛ්‍ය 32ක් සහ කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. ඒකට මෙච්චර කාලයක් වෙනතුරු පාරමී පුරනවා. ඊළඟට මේ පාරමී පුරනවා කියලා කියන්නේ කඩුවට කොස්සට කරනවා වගේ දෙයක් නෙවෙයි. බත් එකක් බෙදලා දුන්නම අපි දෙහිය නම් බත් කනවා. දැන් නම් රාත්‍රියට යම් විදිහකින් දානේ දැලදීමට අදාළ දේ විදිහට දානවා. එහෙමනේ. එතකොට භික්ෂුන් වහන්සේලා වන්දනවා ගිය ඒ වගේ නෙමෙයි. උපමාවක් පෙන්නනවා යොදුනක් දිග කඩුවක් තියෙනවා. දුරට හදන්න. යොදුනක් දිග කඩුවක් තියෙනවා. මේ යොදුනක් දිග කඩුවය යම් කෙනෙක් මේ කඩුව මුවන්ට උඩට හරවලා තියෙනවා. පුළුන් කැලක් ඉතා සිනූ පුළුන් කැලක් උඩින් අතාරිනවා. අතාරියට පස්සේ අර පුළුන් කැල කඩුවේ මුව අතට වැටෙනවා. වැටුණාට පස්සේ අර සියුම් වූ පුළුන් කැල දෙකට කැපිලා වෙනවා. දැන් ඔබ හිතන්නකෝ පුළුන් කැල බරයි නෑ. බර නෑ. නමුත් අර මුව හතේ තියෙන සිවුරු භාවය නිසා කඩුවට වැටුණු පුළුන් කැල දෙකට කැපිලා වෙනවා. මෙන්න මෙහෙම කඩුවක් තියෙනවා 16ක් දිගයි. දැන් කෙනෙක් එනවා එයාට කියනවා ඔබට මේ 16ක් දිග වූ කඩුවේ මේ විදිහට පුළුන් කෑල්ලක් උඩින් නම් අතහැරියම ඒ කැපී වෙන කඩුවේ මොහොත තියෙන දෙන්නේ ශක්තිය තියෙන කඩුවේ මේ 76 මෙහි කිරවලින් එහා කිරවලට ඒ කිරවලට කියන අතර වෙන්න බෑ ආලෝක ඒ කෙලවරින් මේ කෙලවර එන්න ඕන එහෙම කියනවා එහෙම ආවොත් ඔබට ලොකුට දැන් මිනිස්සුන්ට ඕක කිව්වොත් ඕක කරන්න පුළුවන් කී දෙනාට ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා මේ වගේ ඒ කරුවේ කෙරෙන්න එහා කෙරවලට ගිහලා එහා කෙරවලින් ඉඳන් මෙහි කෙරවලට එන්න පුළුවන් නම් එහෙම පුළුවන් කියලා ලෝකලා බුදුනේ පුළුවන් එහෙම නැති හීන වීර්යය තියෙන කිසිම කෙනෙකුට ලෝකලා බුදුනේ බැහැ ඒ තරම් කැපවීමක් තියෙන්න ඕනේ තමන්ගේ කැපවීම විදින දුක් වේදනා සියල්ලම ඉවසගෙන මේක අනුන් වෙනුවෙන් ලෝකයාගේ සේවය වෙනුවෙන් මම ලෝතුරා බුදු වෙනවා කියන තැනට යන්න. ඒකයි පින්නන්නේ මම අහසේ තරු පරයා ඇස්නම් දුන්නා කියලා. මගේ මස් මාංශ කඩාගෙන කාපු ප්‍රමාණය එකතු කරොත් මේ සතර මහා දිවයින් වලට වඩා විශාලයි කියලා පෙන්වන්නේ ඒකයි. මහා සාගරයේ ඵලයා රුධිරිය දන් දුන්නා කියලා කියන්නේ නිකන් නෙමෙයි. පන පිටින් පින්නතුන රුධිරිය ඇදලා බොනවා යක්ෂ ප්‍රේතයෝ. හැම කාලෙම පින්නතුන වෛද්‍යවරු ඇවිල්ලා අපිට මේ ඉන්ජෙක්ෂන් ගහලා ලේ දෙනවා නෙමෙයි ලේ දෙන්නේ. එහෙම දීලම හොයාගත්ත මේ එහෙම ලේ දන් දුන්න අවස්ථා නෙමෙයි. අර විදිහ අවස්ථාවල ලේ බිබී සත්‍ය දීපු ලේ ප්‍රමාණය හිතන්න මధుරේ කනකුට මෙහෙන් අත ගිහිල්ලා පාර දෙන මිනිස්සු අතර මధుරවා වුණ ලේ පොඩ්ඩ ඉවසන්න බෑ. ඒ විඳින වේදනාව ඉවසන්න බෑ. අපි කොහේ පින්නතුනි දන් දෙන්න දෙහිම. එහෙම දන් දීලා එහෙම පාරමී පුරලා පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් උපේක්ෂා පාරමිතා පුරණ තැන පෙන්වන මහා ධනයක් තිබ්බා මේ මහ බෝසතාණන් වහන්සේ.
ඒවා සියල්ලම දන් දීලා වැරහැලි දෙකක් ඇඳගෙන යනවා. වැරහැලි දෙකක්. අර වෙන මොකුත් නෙවෙයි. මහා බෝසතාණන් වහන්සේලා අවසන් අපේක්ෂා පාරමිතා කරා. අර තමන් ගාව තිබ්බ සියලු ධනෙ දීලා ඉවරලා අතහැරලා. දැන් වැරහැලි දෙකක් ඇඳගෙන ඉරිච්ච කඩමල්ල දෙකක් ඇඳගෙන යනවා. ප්‍රශංසා කරත් මිනිස්සු සමහරවිට මේ තවුසෙක් ශ්‍රේෂ්ඨ තවුසෙක් කියලා ප්‍රශංසා කරනවා. එතකොට මහා බෝසතාණන් වහන්සේ ගන්න ගන්නවා. සමහර ළමයි හිඟල් ගන්නවා. වලින් පහර දෙනවා. කනට කෝටු ඔබනවා නිදාගෙන ඉන්නකොට. වැලිගෙනම දානවා. හිඟන්න කියන අසරණයා කියන යාචකයා කියනවා. නින්දා පහස කෝටියක් දෙනවා. හැබැයි එකක්වත් කිපෙන්නේ නැති නිසා. මෙහෙම ඉවසීමක් තියෙන්න බෑ. දැන් අපට පුළුවන් ද යම් කෙනෙක් පින්වත්නි අපිට ධනෙ කියනවා ඔබ ධනෙ හම්බ කර හොරකම් කළා කියලා. දැන් ඔය වචනයට අපි මරා ගන්න මේ මිනිස්යාට හොරා කියලා දැන්නා. දැන් අපි කොහෙද මේක වැඩි කරන්නේ? පින්වත්නි මේ හැම දෙයක් ඉවසෙන්දසා අනේ මල්ලි උතුරා බුදු වෙන්න යනවා කියලා යනකොට ඒක අසාමාන්‍ය කැපකිරීමක්. බුදුරජාණන් වහන්සේගේ මේ ගුණයන් ජාතක කතාත් එක්ක හිතනකොට පිළිතුරු කොයිතරම් ආශ්චර්ය කුච්චරේද මේ කවුරුන් වෙද්ද? දීපංකර පාදමූලයේදී පින්වත්නි අපේ සම්බුදු පියාණන් වහන්සේට බණපද දෙකක් අහනකොටම තිබ්බා අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න. ඒ තරම් පාරමී පිළිවෙල. නියත විවරණ ලැබෙන්නේ නැහැ කියනොත් මේ කාරණාට නැත්තම්. ඉස්ලාම මනුස්සත්ව. නියත විවරණ ලැබෙනකොට ඉස්ලාම බුදු කෙනෙක්ගේ නියත විවරණ මුල්ම පාර ලැබෙනකොට එතනින් අපි කරන් දීපංකර බුදුරජාණන් වහන්සේ දෙන්න. ඥාන උතුනා බුදු වෙනවා. එතනින් පස්සේ පින්නතුනේ ඒකාන්තයෙන් බුදු වෙනවා. බුදුරුන්ගේ විවරණ ලැබෙනවා. එතකොට ඒ ලැබෙනකොටම තියෙන පළවෙනි මනුස්සය. යා මිනිස්සෙක් වෙනවා. පළවෙනියට මේක ලැබෙන්නේ නැහැ දෙවියෙක්, ධර්මික මාරයෙක් කියලා බෑ. ඉස්සෙල්ලා නිවර්ත විවරණ ලැබෙනවා නම් ඒක යායි කාන්තින් මිනිස්සෙක් වෙනවා. දැන් අපේ ජීවිත කොයිතරම් බහක්ද බලන්න. ලෞතර බුදු වෙන කෙනෙකුට පවා තියෙන නිවර්ත විවරණ ලැබෙන්නේ මිනිස්සෙක් කියලා හිතේ. දැන් අපේ මිනිස් ජීවිත කොයිතරම් වටිනවද? පළවෙනිට මනුස්සත්ව. ඊළඟට පිටුතුනේ ලිංග සම්පatti. මේක මේ ලෞතර බුදු වෙන කෙනෙක් මේ නියත වෙන ලබන ආත්මයේදී ස්ත්‍රියක් වෙන්නත් බැහැ. කාන්දකෙක් වෙන්නත් බැහැ, නපුංසකෙක් වෙන්නත් බැහැ. පුරුෂයෙක්ම වෙන්න ඕන. ඒ කියන්නේ කාන්තාවකට ලබන දේවල් තියෙනවා. බුදු බව සක්විතිභාවය, සම්බේධු, මහා ප්‍රඥා ආදී තියෙනවා. බුදුබව ලබන්නත්. ඒතර පුරුෂයෙක්ම වෙලා ඉන්නත් ඕන. ඊළඟට හේතුව. හේතුව කියලා කියන්නේ පින්වත්නි. ලෞතර බුදු වෙන්න හේතු සම්පත්තිය තියෙන්න ඕන. එයා නිවන් දකින්නට අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්න පින් පිළිලා තියෙනවා. අරිහත් ඵලයේ සාක්ෂාත් කරන්න පින් පිළිලා නැත්තම් එයාට නිවන් දකින්න බෑ. බුදු වෙන්න බෑ. නිවන් දකින්න නෙමෙයි බුදු වෙන්න බෑ. එතකොට දැන් අප මහ බෝසතාණන් වහන්සේ බණපද දෙක හතර අහනට අරිහත් ඵලයේ සැලසෙන්න පින් පිළිවෙල. යන්නේ සත්‍තාහරි දර්ශන. ශාස්ත්‍රඥ වහන්සේ නම් මුණ ගැහෙන්නම ඕනේ. ශාස්ත්‍රඥ වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැතුව ශාස්ත්‍රඥ වහන්සේ නමක් එකතු වෙන්නේ නැහැ. ඒක නඩ ලෝතුරා පුදුමයි. ඒකයි භාග්‍යවන්ත වුණා. අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉරුවන් පෑවා කියලා අපි නිවන් දකින්න ඕනේ යන ප්‍රතිපදාවක් හරියට. පුළුවන් වෙනවා. මේ ජීවිතේ පාරමිතා පුරන්න පුළුවන්. ඒ නිසා
අනිවාර්යයෙන් කාන්තේ ලෝතර බුදුන් වෙනකොට සත්‍තරි දර්ශනම අවශ්‍යයි. ඊළඟට පිළිතුරු පබ්බයිච. හැදෙන්නේ ආවසතාවන සියතරේ දැන් හැදෙනවා. මොන සම්පත්තිය තියෙනවා? අධිකාරී ඡන්දේ එවන මොන සම්පත්තිය කියලා කියන්නේ අෂ්ට සමාපatti වගේ බුදුන් ඡන්දේ තියෙනවනේ දැඩි කැමැත්ත තියෙනවා. අර මං කිව්ව කුමාරය ඒ වගේ දුකක් විඳලා හරි ලෞතර බුදු වෙන්න කැමැත්ත තියෙනවනේ. අර කඩුවේ අපෙන් උපමා. ඒ වගේ මහා කැමැත්තක්. ඉතින් මේ කාරණා තිබුත් තමයි ලෞතර අපිට. ඉතින් මේ කාරණා සියල්ල තිබිලා ඒ කියන්නේ දීපංකර බුද්ධ පාදමූලයේ අරියත් ඵලයේ ලබන්න පින තිබිලා මේ අපි මේ විදිහට ඉන්නේ. එතකොට අන්න මෙවැනි උත්මයේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. එහෙම පාරමී පුරලා කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියන්නේ දුර්ලභව පුජ්‍යලේ. එනිසා පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දුර්ලභ පුජ්‍යලේ. මෙන්න මේ දුර්ලභ පුජ්‍යලයාගේ ගුණ හිතනකොට අපිට මෙන්න මේ වගේ ආනිසංස ලැබෙනවා. නේද? අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ බුදු ගුණ හිතනකොට ආනිසංස. මොනවද? සත්‍යයි සගායි. පළවෙනියටම කියනවා යමකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න පුළුවන් නම් ඔහුට පළවෙනියටම ලැබෙන ආනිසංසයක් තමයි ශාස්ත්‍රඥ වහන්සේ කියන ගෞරවය තියෙනවා. දැන් අපිට නැති ඕක තමයි කියන්නේ. ගෞරවය කියන්නේ බිඳුවයි. දැන් අපි හිතන්නකො පින්නතුනි අපි ඉස්කෝලේ යනවා ඉගෙන ගන්න අපිට පුංචි කාලයක් තිබ්බා. ඒ පින්වත් කෙලෙසක් පුංචි කාලයක් තිබුණා. එතකොට ඉගෙන ගන්න යනකොට පින්වත් අපි ගුරුවරයා යනකොට අහසෙන් නැගින්න ගෞරවය. ගුරුවරයා ටීචර්නවා කියලා අපි ටීචර්න පාරේ ඉස්සරහවත් ඉන්නේ ගෞරවය. ඒ ගුරුවරයාගේ කටයුතු අපි හොයලා බලලා ඉෂ්ට කරනවා. ආයුබෝවන් කියලා. නේද? අපි එක එක විදිහේ දේවල් ගුරුවරයා ප්‍රශංසාවට පත් වෙන දේවල් සිදු කරනවා. ගුරුවරයා කියන දේවලුත් අපි කරනවා. ඒ නිසා පින්වත් පළවෙනියටම අපිට ඇති වෙන්න ඕන සත්‍තරි සගහන. ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවය. ඒක ඇති වෙනවා පින්වතුනි. බුදුගුණ හිතනකට කිනාට මේක පරම දුර්ලභයි. පරම දුර්ලභයි කියන්නේ අපි අහලා තියෙනවා පරම කියන වචනේ හැදෙන්න දෙන්නේ. ඒක පරම පරම හතර කියන්නේ ඊට වඩා හතරේ ඊට වඩා හතරේ හතරංගේ හතර ඊට පස්සේ කියනවා පරම විතර හොඳම විතර ඊට වඩා හොඳ විතරක් නෑ. පරමත්ත ධර්ම මේ ලෝක ධර්මයන් තියෙනවා. ඒ අතර ශ්‍රේෂ්ඨම ධර්ම පරමත්ත ධර්ම අමිධර්ම. ඒ වගේම පරම ලාභය කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි කියන ගෞරවය කියන ලාභය අපිට ලැබෙන උත්තම ලාභයේ දිහාලාභයක් ආයේ නැහැ. මොකද හැම ක්‍රියාවලියක ආරම්භයේ පින්වත්නි ගෞරවය මතමයි නැගෙන්නේ. දැන් ගුරුවරයාට නැගිටින්නේ ගුරුවරයා කෙරෙහි ගෞරවය තියෙන නිසාමයි. එහෙම නේද? එහෙමමයි. අන්න ඒ වගේ අපේ සියලුම කුසල් උපදින්නේ පළවෙනියටම ගෞරවය කියන දේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපේ ජීවිතයේ හිතනකොට අර වගේ දුර්ලභ කුජලයේ ගුණයක් එimhe හිතන්න අපිට ලැබෙනවා වටිනාම කියන දේ. ඔය විදිහේ ගෞරවයක් ඇති බුදුරජාණන් වහන්සේ කිවි පීදිලා හිත පුරවා ඇති. ඊළඟට තියෙන සප්පතිස්සෝ. ඊළඟට තමයි පින්නතුනේ ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ
යමක් කීවාද ඒ දේම කළ යුතුයි. ඒක දැන් සම්පතිස්සෝ කියන එකේ අදහස තමයි යටහත් පහත්. දැන් අපි ගෙදරට වැඩකාරී කරගෙන ආවා කියන පිරිසල ගෙවල් වලට. ඒකට ගෙවල් වලට වැඩකාරී ගෙනාවු වැඩකාරී ස්වාමියා කියලා දෙන්න කරනවා. ඉක්මවා යන්න කැමති නැහැ. හරි කීකරු වැඩකාරයෙක් වුණාම එයා කීකරුභාවයෙන් මේ සියල්ල සිද්ධ කරනවා. ස්වාමියා ආන්නේ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ 16 වාගේ අපි වෙනවා. අපි අන්න ඒ 16 වෙලා වැඩක් නැහැ. මේ ලෝකේ අපි 16 වෙන ස්වාමියා 22 16 වෙන්න පුළුවන්. ඒ 16 භාර්යාව කියන්නේ. 16 භාර්යාව කියලා කියන්නේ එක භාර්යාවව හත් දෙනාගේ එක භාර්යාවක්. එයා මොකද කරන්නේ? ස්වාමියා සලකන්නේ 16කට වගේ. ස්වාමියා හරියට ගෙදර ඉන්න වැඩකාරයෙක්. ස්වාමියා කරේ ටික හොදනවා, වළම් ටික හොදනවා. ආයේ කිසිම දෙයක් වෙල බලන්නේ ස්වාමියා මොනවා කිව්වත් බලන්නේ. තමන් හැම වෙලාවෙම අර වැඩමයි. ස්වාමියාගේ ගෙදර පවුලේ වැඩමයි. අය වෙන මොකුත් නැහැ. ඒ වාගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවය ඇති වුණේ ගමන් බුදුරජාණන් වහන්සේගේ 16 කෙනෙක් අපි. එහෙම 16ක් වුණාම ආයතින් පින්වත්නි අපේ ජීවිත කොහෙන් නවතිද? එහෙම 16 බවට පත් වෙච්ච අය තමයි ලෝකුරා බුද්ධ භූමියට පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ 16 භාවයේ උපරිම තැන තමයි පින්වත්නි තවත් ලෝකුරා බුදු කෙනෙක් බවට පත් වන්නේ. මේ 16 භාවයේ එසේ මෙසේ 16 භාවයක් නෙමෙයි. දැන් ප්‍රාණඝාතය කරන්න එපා කියලා ප්‍රාණඝාතය කරනවා. ඊට බුදුරජාණන් වහන්සේ යම් වතක් පිළිවෙතක් තියෙනවද? ඒ පිළිවෙත් සියල්ලම කරනවා. ආමිෂ ප්‍රතිපatti මොනවද වදාළලා තියෙන්නේ? සියල්ලම කරනවා. නේද? සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණේ සම්බුද්ධාං ශාසන. මේ සිත දමනය කරගන්න කිව්වා. සබ්බපාපස්සා කරන සියලු අකුසල නොකර ඉන්න කිව්වා. කුසලස්ස උපසම්පදා කුසල උපදවන්නේ. ඒ සම්බුද්ධාං ශාසන. මේක තමයි ශාසනය. ආමුතුන් කීයුතු දෙයක් නැහැ. මේ ටික කරනවා. හැබැයි අපිට පිළිඳුතුනි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සුරාමේරි මජ්ජපමාදච්ඡානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ විදිහට පංචශීලය බුදුන් වහන්සේ මේක පින්වතුනි අද බෞද්ධ කියන පින්වත් පිරිස අතර කී දෙනාද මේක රකින්න කියලා අත උස්සන් කිව්වොත් කී දෙනෙක් රකීද? කී දෙනෙක් රකීද? රකින්නේ. අපි දාසභාවයට ගිහිලා තියෙන පින්වතුනි වෙන තැන්වලට. වෙන දාසභාවයකට ගිහිලා තියෙනවා කාමයන්ට දාස වෙලා. අපි දාස වෙලා තියෙන කාමයන් රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට මේ ලැබෙන ආස්වාදයට අපි දාසකම් කරනවා. ඒ නිසා ඒ දාසභාවය නිසා අපිට සැප ගෙනත් දෙන දේවල් අමතකයි. ඔබ දාසකම් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් හොයාගෙන නැවත නැවත දුකට වැටෙන්න මිසකවම වෙන දෙයකට නෙවෙයි. ඔයාලා බලන්න ඔබ දාසකම් කරන්න ඔක හොයන්න වෙයිද කියලා. අපි මොනවා කරත් තුනේ දාස අපි ඉහළ රැකියාවක් කරත් අනුන් කරන සේවයක්. ඔබ හිතන්නකෝ ඔබ මූල්‍ය ආයතනයක ලොක්කෙක් කියලා. අපි හිතමුකෝ මහ බැංකුවේ අධිපති කියලා. ඔබ මහ බැංකුවේ අධිපති කියලා. ඔබත් කරන්නේ අනුන් රකින්න කෙනෙක්. කවුරු හරි දාපු මුදලක් රකින්න කෙනෙක්. ඒ පිරිස රකින්න කෙනෙක්. ඔබ දාසකමක් නෙවෙයි අනුන්ගේ ආරක්ෂා කරනවා අනුන් රකින්නවා කියන්නේ. දාසකම.
මොනවාට දවස වෙලා? ඒ දාශකම් කරන්නේ. මේ බාහිරින් ලැබෙන අපිට දුක ගෙනල්ලා දෙන ගින්දර ධර්මයන් උපයා ගන්න. මේ ගින්දර ධර්මයන්. මේ ධර්මයන් තුළ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපිට ධර්ම තුනක් පෙන්නනවා. ඉතින් මේවා හැම එකම බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් දුකයි කියලා පෙන්නනවා. සියලු ධර්මයන් දුකයි. එකක්වත් මේ සැප ධර්මයක් නෑ. ඇයි මේක දුකයි කියලා පෙන්නේ? බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තෘෂ්ණාව කනවලා තෘෂ්ණාව දුකට හේතුව කනවලා මේ සියලු ධර්මයන් දුකයි කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී මේ පත් වෙන නිසානේ. දැන් අපි හිතමු අපට දෙනවා කටු ගහකුයි තවත් පැත්තකින් පොළොව මතලා ඒ වගේ හොඳට පොළොව මතලා සෙන් පවුඩර් දාලා යතු තැනකුයි දෙන්නෙකුට ඒ පුද්ගලයෝ දෙන්නට කියනවා මෙන්න මෙතන තියෙනවා කටු ගහ. කටු ගහක උල් කරලා තියෙනවා හරියට කොයි වගේ tie උල යම් කෙනෙක් යම් වෙලාවක ඒ උල නිකන් ස්පර්ශ කරොත් ඒ ස්පර්ශ කරන පමාවෙන් ඇලෙනවා. ඒ ඇලීම සමහර විට අපි කියන්න පුළුවන් සෑහෙන විසගුණක් දෙන ඇලීමක් බවට පත් වෙනවා. ඒ වගේ විසගුණක් දෙන ඇලීමක් බවට ඒකපත් වෙන්නේ ඒ තරම් පින්වතුනි ඒ ඇලීම විසකුයි. එතකොට ඒ පුජ්‍යලයට කියන පුජ්‍යල දෙන්නට ඔබ කැමැතික තෝරගන්න කියලා. එක්කෙනෙක් කැමතිලා කියනවා මේ පුළුවන් එක හොඳයි. අනිත් කෙනා පුළුවන් එක හොඳයි. හැබැයි කවුරුහරි දෙන්නම කිව්වොත් අනේ අපිට අර කටුවෙක හොඳයි කියලා ගිහලා ඔබ බදාගත්තොත් ඔයන්න මැරෙනවා. ඒ නිසා අර කටු තියෙන එකට ආශ කරන එක දුක. ඒකට ආශ කරන එක දුකක් නෙවෙයි. ඒක වැඩක් නැහැ නේද? ආශ කරාට සැපගෙන දෙන්නේ. මේ වගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හැම දෙයක් දිහා බලනකොට මේ හැම දෙයක්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ ධර්මයන්ට යටත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව නෙවෙයි තෘෂ්ණාව තමයි දුක හේතු වශයෙන් පෙන්වන්නේ තෘෂ්ණාව. හැබැයි දුක්ඛ සත්‍ය හැටියට පෙන්වන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී ධර්මයන්. එතකොට ඇයි මේ දුක්ඛ සත්‍ය හැටියට පෙන්වන්නේ තෘෂ්ණාව දුකට හේතුවක් බව දැනන්නේ තෘෂ්ණා කරන දේ තුල තියෙන්නේ අර කටු සහිත දෙයකට තෘෂ්ණා කරොත් ඒක නිෂ්ඵල දෙයක්. ඒ තෘෂ්ණා කරලා ඒකට ඒක හල්ලුවක් බැඳුනත් උපදින්නේ දුකක්මයි. අය වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තෘෂ්ණා කරන ධර්මයේ තියෙන අනුපාඩුව නිසාමයි තෘෂ්ණාව දුකට හේතුවක්. ඒ නිසා තුන්වන බුදුරජාණන් වහන්සේ ඒ හේතු ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා. අනිත්‍යයි. අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක ඒ ටිකම තමයි අනිත්‍ය. රූපේ අනිත්‍යයි. ඒ කියලා කියන්නේ මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිසා වෙනස් වීම අපේ වශයෙන් පවත්වන්න බෑ. ඒ නිසා අනාත්මයි. ඔය දෙක අපි තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ අපි කොච්චර දැගලුවත් වෙනස් වීම අතර කරන්නත් බෑ. වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය වෙනස් කරන්නත් බෑ. ඒ දෙක නිසානේ නම් අපිට මෙච්චර දුක් කවුරුවත් අපිට මේ ලෝක විශ්වාස කරන්නේ නැහැ. ඔහුට ඔහුවත් වසඟේ පවත්වන්න බැරුව තව කෙනෙක් කොහොමද වසඟ කරන්නේ? ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ නිට්ටය නොවන ස්වභාවය, දුකට පමනවන වෙනස් ආත්ම නොවන සත්පුද්ගල ස්වභාවයේ හිත් ස්වභාවය. කති ඉතින් ඒවා තමයි පින්නතුනේ දුක්ඛ සත්‍ය තුල ගැබ් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ දේවල් හොයාගෙන නතර වෙන්න ඕනේ. අපි දාසකම් කරන්නේ ඒකට. බුදුරජාණන් වහන්සේගේ දාසෙක් වෙනවා නම් ඒ කටයුතු ටික පන්සිල් රකින්න නම් දන් දෙනවා කොයිතරම් වටිනවද. නිසා දෙවිනියාට ඇති වෙනවා කියන්නේ
ඔන්න ඔය ස්වභාවය. ඊළඟට පින්නතුනි මම ඉක්මනටම කියාගෙන යනවා. දැන් කාල වේලාව අවසන් වෙලා තියෙන්නේ. ඊළඟට ශ්‍රද්ධාවෙන් පුල්ලා. හිතේ ශ්‍රද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදෙන ස්වභාවය. පැහැදීම. ඒක හරිය වටිනවා. පැහැදෙන කෙනා තමයි ඉස්සරහට යන්නේ. හිත ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම. ප්‍රබාසර වන ගතිය. නිර්මල වන ගතිය. වතුර එකක් දැම්මම වතුර එකේ මඩ අයින් වෙලා ගියාම පැහැදෙනවා වගේ හිත පැහැදෙනවා. මේ හිත පහදින ප්‍රමාණය වැඩි වෙන්නේ බුදු ගුණ හිතන කෙනාට වැඩි වෙනවා. ඊළඟට පින්නතුනි සතින් වේපුණා සිහිය වැඩෙනවා. ප්‍රඥාවේ පුණා ප්‍රඥාව වැඩෙනවා. ඊළඟට හිතනවා ප්‍රීති කාමෝච්ඡම් ප්‍රීතිය වැඩෙනවා. බය වේරව සහෝ හැම වෙලාවෙම වරදක් කරන්න යනකොට පින්නතුනි හිතේ බය හට ගන්නවා. දැන් අපිට තියෙන එකම ප්‍රශ්නේ බය නෑනේ. තියෙන එකම දේ වැරදි වලට හේතුව බය නෑ. බුදු ගුණ හිතනකොට පින්නතුනි බය ඇති වෙනවා. සසර බය ඇති වෙනවා. සතර අපා බය උපදිනවා. මනුෂ්‍ය ජීවිතයත් හරි භයංකාර ගතියක් උපදිනවා. දිව්‍ය ලෝකවල ඉහිණියත් වැඩන්නේ බය උපදිනවා. බ්‍රහ්ම ලෝකියත් වැඩන්නේ. අපිට වෙලා තියෙන පින්නතුනි බය නෑ. වැඩි නෙමෙයි මේ මනුෂ්‍ය ලෝකෙට සතර අපායටත් බය නෑ. වේද ලෝකෙටත් බය නෑ. තිරිසන් ලෝකෙටත් බය නෑ. ආයි කොහෙද පින්නතුනි අපි මනුෂ්‍ය ලෝකෙටයි දිව්‍ය ලෝකෙටයි බ්‍රහ්ම ලෝකෙටයි බය වෙන්නේ. මේ යට තියෙන මේ අසරණ නිර්පාලන නිතර ගින්නෙන් දැවෙන තැනටවත් බය නැති එක. මිනිස්සු මෙච්චර පෙන්නනවා මෙතන ගිහලා මේ විදිහට දුක් විඳිනවා. ඒ දේ කරනවා. බයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. නමුත් බුදු ගුණ හිතනවා නම් පුදුමාකාර බයක් ඇති වෙනවා. ඒ වගේම සත්‍තාරි සංවාසෝ හැම වෙලාවෙම හිතේ ඇතිවෙන ශාස්ත්‍ර මහන්සිය සමග වාසය කරනවා. කොයිතරම් භාග්‍යයක් බලන්න. බුදුරජාණන් වහන්සේත් සමග වාසය කරන්න ලැබෙනවනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ මගේ සිවුරු කෙනෙන් එළිලා යන කෙනා නෙවෙයි මගේ නියම ශ්‍රාවකයා වෙන්නේ කියලා. මගේ කොච්චර දුර හිටියත් මං කියපු වැඩ පිළිවෙල ඉන්න කෙනා තමයි මගේ ශ්‍රාවකයා. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ හිතන ප්‍රතිපදාවක් වෙන්නේ. දැන් එතකොට බුදු ගුණ හිතනකොට අපේ හිත සත්‍තාර ශාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ළඟමයි හැම වෙලාවෙම. ඒකනේ බය නැත්තේ. කිසිම දෙයකට බය උපදින්නේ නැහැ. අර පුංචි ළමයි කතා වස්තුවක් අහලා තියෙනවනේ. බුදු ගුණ හිතා හිටපු ළමයා. මිත්‍යා දෘෂ්ටික ළමයෙක් එක්ක මිත්‍ර වෙලා. එයාත් අවසානයේ මිත්‍යා දෘෂ්ටික ළමයා බුදු ගුණ හිතන්න ගත්තා. දවසක් තාත්තත් එක්ක මිත්‍යා දෘෂ්ටික ළමයා කැලේ ගියා. දර වගේක් කඩන්න. අම්මයි තාත්තයි නැති වෙනුට යක්ෂයෙක් අත ගහනකොට අර බුදු ගුණ හිතන්න පුරුදු වෙලා නමෝ බුද්ධාය කියලා හිතුණා. යක්ෂයෝ දෙන්න විසික වෙලා ගියා. අල්ලපු යක්ෂයා බය වුණා. අනුබුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දජග්ග සූත්‍රයේ හැම පෙන්වන්නේ යම් බයක් උපදිනවා නම් මාව සිහි කරන්න. ආයෙ වෙන කවුරු හොයන්නේ නැත්නම් ධර්මයේ නැත්නම් සංගය. අනිවාර්යෙන් ඒ බය දුරු වෙනවා. ඒ සම්මාසයේ තියෙන වටිනාකම සත්‍යයි සකාරයි. ඊළඟට අපේ ශරීරයේ චෛත්‍යයක් බඳු වෙනවා. පෙදී උතු දෙයක උතුම් තැනට අපේ ජීවිතය පත් වෙනවා. ඊළඟට පින්තුනේ මොනම වරදක් කරන්න ගියත් අපේ ළඟ ලෝතුරා බුදුන් වැඩ ඉන්නවා කියලා හිතේ හැම වෙලාවෙම හිතට නැගෙනවා. ඊළඟ ජීවිතයේ සුගතිගාමී වෙනවා. නැත්තම් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ තවත් ආනිසංසයක් හැටියට එයා ඒකාන්තයෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරනවා කියන කාරණය. එනිසා අද පින්වත්නි අපි මේ කෙටියෙන් මේ කාරණා ටික මතක් කරේ. ඉතින් මේ ධර්මානුශාසනාව මෙතනින් අවසන් කරමු. කාල වේලාව ඉක්ම ගියා. නැත්තම් මේ දේශනාව තවත් අපිට කරන්න පුළුවන්. ඉතින් අද දවසේ ඉතින් අපේ මේ පින්කම සිද්ධ කරන්නේ දුනු ඒ ස්වාමීන් වහන්සේ අතුරුව සියලු මහා සංඝරත්නයට අපි මුලින්ම ප්‍රශංසා කරනවා. ඒ වගේම මේ සියලුම මහා සංඝරවණට නිදුක්භාවයේ නිරෝගීභාවයේ සිනස අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම පිණිස මේ පින් හේතු වේවා. විශේෂයෙන් අද දවසේ අපගේ මේ ධම්ම වැඩසටහනට
අපගේ ලොකු ස්වාමීන් වහන්සේට වැඩම කරන්න නොහැකුනේ විශේෂ කාරණා ගොඩක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කාරණා වලට වැඩම කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ හේතුව නැත්තම් අනිවාර්යෙන් මේ ලොකු ස්වාමීන් වහන්සේ අද මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩසටහනේ හේතු නිසාමයි අද දවසේ මේ සම්බන්ධ වීමට නොහැකි වුණේ. ඉතින් අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ ලොකු ස්වාමීන් වහන්සේලා සිළුම් මහා සංඝරත්නයට මා මහණෙනි සැනසීමට මේ පින් වේවා. ඒ වගේම අද ධර්ම අනුශාසනාවට සම්බන්ධ වෙන්නේ යුතුන සිළුම් කින්වත් පිළිසට නිදුක් භාවය නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ තම තමන්ගේ ශාසනික කටයුතු වගේම සියලුම කර්තව්‍යයන් තාම සාර්ථක ලෙස සිද්ධ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයේ වගේම තමන් කරගන්න යෙදුණු ජීවිත පුරාවට රැස් කරා වූ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. ඒ අයටත් අමා මහ නිවනින් සැනසීමට මේ හේතු වේවා. ඉතින් අපි සිද්ධ කරන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට මේ ව්‍යසනවලින් අත මිදීම පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන අනෙකුත් සියලුම ලාංකික පින්වත් පිරිස ඇතුළුව ලංකා වාසී ලෝක වාසී සියලු සත්ත්වයන් වගේම මුලින් බවාග්‍රේ සිට යටින් අමීකේ දක්වා වාසය කරන සියලු සත්ත්වයන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගුණෝන්විත සසුරින් දන්දානී ජීවිත කෙරෙත්වා. ඒ සියලු දෙනාටත් අමා මහ නිවනින් සැනසීමට වේවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමි. දෙවියන් ප්‍රාර්ථනීය බෝධි නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ධම්ම අනුශාසනාව සම්බන්ධ වේවා. සියලු දෙනාගේම මිය පරලෝකීය ඥාතින් ධර්මයේ පින් අනුමෝදන් වේවා. ඥාතිනුත් අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, විස්පින් ශ්‍රී ලංකාරාම මහා විහාරයේ පවත්වාගෙන යනු ලබන සදහම් වර්ෂා දහම් වැඩසටහනේ සෙනසුරාදා දවසේ පවත්වනු ලබන ආරාධිත ධර්මානුශාසනාව සඳහා අද දවසේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන ආදිවාසී ඇඹුල් පහළ සිරිධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම වටිනා ධර්මානුශාසනාවක් සිදු කරනු ලැබුවා. ඉතින් අපි උන්වහන්සේට බොහෝම පින් අනුමෝදන් කරනවා. නිදුක් බව නිරෝගී බව ලැබේවා. මේ උතුම් සම්බුදු සසුන එළිය කරන්නට උන්වහන්සේට තව තවත් ශක්තිය, ධෛර්යය, වීරිය, ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා දියුණු වේවා කියන ආශිර්වාදය මේ වෙලාවේ සිදු කරනු ලබනවා. අද දවසේ අපි ආරාධනා කළ තිබුණේ ගෞරවනීය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද විචිත්‍ර ධර්ම කතිකාති පූජනීය මීරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේට. ඉතින් උන්වහන්සේට නොවැළක්විය හැකි හේතුවක් නිසා අද දවසේ සහභාගී වන්නට නොහැකි වුණත් ඒක අඩුපාඩුවක් නොවෙන්න අපි මේ ස්වාමින් වහන්සේව ආරාධනා කරලා වැඩම කළා. ඉතින් අපි උන්වහන්සේලා දෙනමතම අපගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනය මේ වෙලාවේ සිදු කරමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සිතමින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තුනුරුවන් කමා කරගන්න. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. නිවන් ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු
සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මේ කුසල ශක්තියින් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.